ලංකන් ටියුටර් වෙතින් ගෙනෙන පාඩම් මාලාවේ ප්ලැටිහෙල්මින්තස් වංශය. ප්ලැටිහෙල්මින්තස් වංශයට අයත් වන්නේ ප්ලැනාරියා, අක්මපැතල්ලා, පටිපණුව වැනි ජීවීන්. මේ සියලුම ජීවීන් පෘෂ්ඨ උදරීයව පැතලි. මේ සතුන්ගේ පරිසරය සලකනකොට ජලයේ එහෙම නැත්නම් තෙත් පසේ එහෙම නැත්නම් ධාරකයන් තුල ජීවත් වෙනවා. ජීවන රටාව සලකනකොට ඇතැම් ජීවීන් නිදැලි වාසී, ඇතැම් අය පරපෝෂිතයි. මේ වංශයේ සතුන්ගේ අපි ලක්ෂණ සලකනකොට මෙම වංශයේ සතුන් ත්‍රිපස්තරයි. ඇනිමාලියා රාජධානියේ ප්‍රථම වරට ත්‍රිපස්තරතාවය දකින්න ලැබුණේ ප්ලැටිහෙල්මින්තස් වංශිකයන් තුල. බාහිරෙන් බහිස්චර්මය කියන ජනක ස්තරය තියෙනවා. බාහිරෙන් තියෙනවා බහිස්චර්මය කියන ජනක ස්තරය. මැදින් පිහිටනවා මධ්‍යස්චර්මය කියන ජනක ස්තරය. අභ්‍යන්තරව පිහිටනවා අන්තස්චර්මය කියන ජනක ස්තරය. අන්තස්චර්මය අභ්‍යන්තරයෙන් මැදින් මධ්‍යස්චර්මය. මේ ස්තර තුනම ශෛලීය ස්තර. මේ වංශයේ සතුන් ද්විපාර්ශ්වික සමමිතියක් දක්වනවා. මධ්‍ය අන්වායාම අක්ෂය ඔස්සේ එක තලයකින් පමණක් කැපීමෙන් සමාන භාග දෙකක්, සමමිතික භාග දෙකක් ලබා ගන්න පුළුවන්. මේ සතුන්ට තියෙන්නේ අසම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක්. මුඛයක් තියෙනවා, ගුදයක් නැහැ. එතකොට මේ සතුන් පෘෂ්ඨ උදරීයව පැතලී. මෙම වංශයේ සතුන්ගේ ඛණ්ඩනයක් දකින්න නැහැ. ඇතැම් සතුන්ගේ ඛණ්ඩිලනයක් දකින්න පුළුවන්. ඛණ්ඩිලණයෙන් ඇතිවන ඛණ්ඩ වලට අපි කියනවා ජනන ඛණ්ඩ කියලා. මේ වගේ වයස අසමානයි. වයස අසමානයි. ඛණ්ඩ සංඛ්‍යාවත් ස්ථිර ඛණ්ඩ සංඛ්‍යාවක් නෙවෙයි. වෙනස් වෙන්න පුළුවන් ජීවියන්ගෙන් ජීවියට. එතකොට මේ වංශයේ සතුන්ගේ යම් ආකාර ශීර්ෂණයක් දකින්න පුළුවන්. සමහර සතුන්ගේ මෘදු පක්ෂ්මදර අපචර්මයක් දකින්න තියෙනවා. සමහර සතුන්ගේ උච්චර්මයේ චුෂකර සහ කාන්ටක වගේ දේවල් දකින්න පුළුවන්. අංකුශ වගේ ඒවා දකින්න පුළුවන්. එතකොට ඒ උච්චර්මයක් චුෂකර අංකුශ වගේ ඒවා දකින්න පුළුවන් පරපෝෂිත ප්ලැටිහෙල්මින්තස් ජීවීන්ගේ. සංසරණ පද්ධතියක් නැහැ, ශ්වසන පද්ධතියක් නැහැ. ශ්වසනයේ සිදුවන්නේ සරල විසරණය. මේ සතුන්ට හොඳ බහිස්රාවී පද්ධතියක් තියෙනවා. ප්‍රනාල සහිත බහිස්රාවී පද්ධතියක් තියෙනවා. එතකොට බහිස්රාවය සිලු සෛල මගින් සිදු වෙනවා. එතකොට සිලු සෛලයක් මේ විදිහයි. ප්‍රනාලයකට විවෘත වෙලා තියෙනවා. පක්ෂම තියෙනවා සිලු සෛලයේ අභ්‍යන්තරේ. න්‍යෂ්ටියක් තියෙනවා. එතකොට මේක අපිට හඳුන්වන්න පුළුවන් සිලු සෛලයක් ලෙස. ප්‍රජනක පද්ධතිය සලකන කොටත් ප්‍රනාල සහිත ප්‍රජනක පද්ධතියක් දකින්න පුළුවන්. ඇතැම් සතුන් ඒකලිංගිකයි, ඇතැම් සතුන් ද්විලිංගිකයි. මේ සතුන්ගේ සමහර සතුන්ගේ අලිංගික ප්‍රජනනයක් දකින්න ලැබෙනවා. සමහර සතුන්ගේ ලිංගික ප්‍රජනනයක් දකින්න ලැබෙනවා. අලිංගික ප්‍රජනනයේ ඇතිවන්නේ කඩ වීම. කඩ වීම කියලා කියන්නේ මව් ජීවියාගේ දේහය ඛණ්ඩ කීපයකට, කොටස් කීපයකට කැඩෙනවා. ඒ එක ඛණ්ඩයකින් ඉතිරි කොටස් පුනර්වර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා.
එතකොට මේ විදිහට මේ C කොටස ආයත වෙන ජීවියට මේ ඉතිරි කොටස් දෙක වර්ධනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේකට අපි කියනවා කඩ වීම කියලා. සමහර සතුන් ලිංගික ප්‍රජනනයක් දක්වනවා. ලිංගික ප්‍රජනනය ජන්මානු හාවීමෙන් සිදු වෙනවා. එතකොට මේ සතුන්ට තියෙනවා ස්නායු පද්ධතියක්. ස්නායු පද්ධතිය සලකනකොට මේ සතුන්ගේ పూర్ව ගැන්ග්ලියම යුගලක් සහ අන්වායාම ස්නායු රජ්ජු පිහිටනවා. එහෙම නැත්නම් ස්නායු වලයක් පිහිටනවා. මේ ස්නායු වලෙන් අන්වායාම ස්නායු රජ්ජු යුගල් 1 සිට 3 දක්වා ඇති වෙන්න පුළුවන්. එතකොට මේක තමයි ස්නායු පද්ධතිය. පූර්ව කෙළවරේ මස්තිෂ්ක ගැන්ග්ලියම යුගලක් අන්වායාම ස්නායු රජ්ජු එතන ස්නායු වලයක් තියෙනවා පූර්ව කෙළවරේ. එහෙම නැත්නම් ස්නායු වලයක් තියෙනවා මස්තිෂ්ක ගැන්ග්ලියමක්. එහෙම නැත්නම් ස්නායු වලයක්. එතන මේවා අන්වායාම ස්නායු රජ්ජු. එතකොට තීරයක් යෝජනී මගින් මේවා සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. මේ සතුන්ගේ සංසේචනය අභ්‍යන්තර සංසේචනයක් දක්වනවා. සංසේචනයේ නැතිවන කීට අවස්ථා කීපයක් තියෙනවා. සංසේචනයෙන් කීටයන් නැති වෙනවා. ඒ සියලුම කීටයන් පක්ෂමදර කීටයන්. මිරසීඩියා වගේ කීට අවස්ථා මේ වංශීය ජීවීන්ගේ අපිට දකින්න පුළුවන්. මිරසීඩියා, රේඩියා, සර්කේරියා වගේ කීට අවස්ථා අපිට මේ වංශීය ජීවීන්ගේ දකින්න පුළුවන්. කැටිහෙල්මින්තස් වංශයේ වර්ග අපි සලකා බලමු. කැටිහෙල්මින්තස් වංශයේ වර්ග වලට අයත් වෙන්නේ ටර්බලේරියා වර්ගය, ට්‍රෙමටෝඩා වර්ගය සහ සෙස්ටෝඩා වර්ගය. ටර්බලේරියාවන්ට අයිති වෙනවා ප්ලැනාරියා සහ බයිපේලියම් ජීවයන්. ට්‍රෙමටෝඩා වර්ගයේදී අපි මෙහිදී සලකා බලනවා ආත්මා පතැල්ල. සෙස්ටෝඩා වර්ගයේදී අපි සලකා බලනවා පටිපණුව. එතකොට මේ ටර්බලේරියා වර්ගිකයන් ගත්තහම නිදැලි වාසී සතුන්. පත්‍රාකාර සිරුරක් තියෙනවා. අක්ෂිලප තියෙනවා. එතකොට පක්ෂමදර ශ්ලේෂ්මන ග්‍රන්ථි සහිත අභිචර්ණයක් තියෙනවා. එතකොට පක්ෂමදර ශ්ලේෂ්මන ග්‍රන්ථි සහිත අභිචර්ණයක් තියෙනවා. ට්‍රෙමටෝඩා වර්ගයට අපි අයත් වන්නේ අක්මා පැතැල්ලා. මේ සතුන් පරපෝෂිත සතුන්. අභ්‍යන්තර පරපෝෂිතයි. හිසක් රහිත පත්‍රාකාර සිරුරක් තියෙනවා. හිසක් රහිතයි පත්‍රාකාර සිරුරක්. උච්චර්මයේ කණ්ඩක තියෙනවා. එතකොට අක්මා පැතැල්ල සලකනකොට මුඛේ වටා මෞඛ චූෂකරයක් තියෙනවා. උදරීය චූෂකරයක් තියෙනවා. පත්‍රාකාර හැඩයක් තියෙනවා. සෙස්ටෝඩා වර්ගයට අයිති වෙන්නේ පටිපණුව. මේ පටිපණුවන් අභ්‍යන්තර පරපෝෂිතයෙන් පටිආකාර සිරුරක් තියෙනවා. පූර්ව කෙළවරේ මූර්ධාව කියන ව්‍යුහයක් තියෙනවා. මූර්ධාවේ තුණ්ඩිකයක් තියෙනවා. තුණ්ඩිකයේ අංකුශ තියෙනවා. මූර්ධාව චූෂකර සහිතයි. චූෂකර පිහිටනවා. ඊළඟට මේ ජනන ඛණ්ඩ වලින් දේ හැදිලා තියෙනවා. ඉහළ අපරිණත ජනන ඛණ්ඩ තියෙනවා. පහළ තියෙනවා පරිණත ජනන ඛණ්ඩ. උච්චර්මයේ තියෙනවා ශුද්‍ර අංගුලිකා. එතකොට මේ සතුන් පරපෝෂිත සතුන් නිසා අභ්‍යන්තර පරපෝෂිත සතෙක් නිසා සෙස්ටෝඩාවන් මේ ශුද්‍ර අංගුලිකා දායක වෙනවා පෘෂ්ඨීය ශේෂ්ඨඵලය වැඩි කරගෙන මිනිසා වෙන සතුන්ගේ ආන්ත්‍රයේ ජීවත් වෙනවා. එතකොට ආන්ත්‍රයෙන් ජීර්ණ වූ ආහාර අවශෝෂණය කර ගැනීමට උපකාරී වෙනවා. මේ ප්ලැටිහෙල්මින්තස් ජීවීන් සියලුම ප්ලැටිහෙල්මින්තස් ජීවීන්
අසීලෝමිකයන් හැටියට අපි හඳුන්වනවා. ත්‍රිපස්තරයි දේහ කුහරයක් නැහැ. එතකොට පිටින් තියෙනවා බහිෂ්කර්මය, බාහිරින් බහිෂ්කර්මය තියෙනවා. බාහිරින් බහිෂ්කර්මය තියෙනවා. අභ්‍යන්තරයෙන් අන්තස්කර්මය තියෙනවා. ඒ ස්තර දෙක අතර මධ්‍යස්කර්මය තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මේ සතුන්ට දේහ කුහරයක් නැහැ. පිටින් බහිෂ්කර්මය, ඇතුළතින් අන්තස්කර්මය, මේ තියෙන කුහරය ආහාර මාර්ග කුහරය. දැන් පටිපණුව වැනි ජීවීන් අභ්‍යන්තර පරපෝෂිතයේ මේ සතා පරපෝෂිත ජීවන රටාවක් දක්වනවා. ඒකට මේ සතුන්ට ආහාර මාර්ග පද්ධතියක් නැහැ. පරපෝෂිත නිසා පටිපණුවට ආහාර මාර්ග පද්ධතියක් නැහැ.